පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. ස්වාමීන් වහන්සේට අද දවසේ ආරාධනා කරමු ස්වාමිනී, පවණක් වගේ මගේ ජීවිතයට හමාගෙන එන්න. ලතැවුල් සිතේ සංකාවන් මගේ ජීවිතේ නිමන්. ඔබ වහන්සේ දැවෙන හදවත ඔබ වහන්සේගේ ඒ ජලයෙන් නාවල නිමන්. ස්වාමිනී, අතුලාන්ත ගින්නකින් ඉන්න, පිපාසයකින් ඉන්න අපේ හදවත, මගේ හදවත ඔබ වහන්සේ අද නිවාලන්නේ ගින්න. මාව පුරවන්න, මගේ හිස් බව පුරවන්න. පහනක් වෙලා මගේ ජීවිතයට එන්න. මගේ අතුලාන්ත ගණදුර නැති කරලා සැබෑ නත්තලකට, ආලෝකය පිරුණු නත්තලකට සැරසෙන්නට ස්වාමිනී මාව සූදානම් කරන්න. මේ තුලාන්ත බිඳ වැටීම් ඒ සියල්ල බාධක ජයගෙන වහන්සේගේ ආලෝකයට එන්නට අද දවසේ මේ රාත්‍රියේ අපි බලවත් කරන්න ස්වාමිනී, අපි සයිමත් කරන්න කියලා අද දවසේ අපි ආරක්ෂා කර මේ ගීතිකාව තුළින් ස්වාමිනී මගේ අතුලාන්තයට වහන්සේ වැඩම කරලා මාව පූර්ණ කරන්න, පරිපූර්ණ කරන්න. පවනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳු, ලතැවුල් නිවාලන්න මා ජීවිතේ. ගඟුලක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුනි, දාය නිවාලන්න මා ජීවිතේ. මුදුනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුනි, කුසගිනි නිවාලන්න මා ජීවිතේ. පහනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුනි, ගණදුර මකාලන්න මා ජීවිතේ. ශුද්ධ ස්වාමිනී, මේ ලෝකයෙන් යැපෙන්න මම උත්සාහ ගනිද්දී මගේ මනසට තට්ටු කරලා, මගේ හදවතට කතා කරලා ඔබ වහන්සේ කියන්නේ, මගේ දුවේ, මගේ පුතේ, ඔබට වැටෙන්න තියෙන තැන, ඔබට යැපෙන්න තියෙන තැන, ඔබට ආධාරය ඉල්ලන්න තියෙන එකම තැන ඒ මමයි. ගීතාවලිය 23 වෙනි ගීතිකාවේ කියනවා වගේ උන්වහන්සේ නිල් තනබිම් මත ඔබව මාව සතපවනවා. නිසල ඇල දොළ වෙත උන්වහන්සේ ඔබව මාව අරගෙන යනවා. අන්න ඒ සංවිධානන් වහන්සේ මේ වෙලාවේ මේ වැඩසටහන අපි ආරම්භ කරද්දී ගෙදර ඉන්න අපි හැමෝටම කතා කරන්නේ උන්වහන්සේ මත යැපෙන ජීවිතයකට යන්න. නත්තල ගැන ලොකු ලොකු හීන මවාගෙන ඉන්න අපිට උන්වහන්සේ කතා කරන්නේ ඇතුළට එබිකම් කරලා බලන්න. කොහොමද මට මාව දැනෙන්නේ? මම යැපෙන්නේ උන්වහන්සේත් එක්කද? නැත්තම් මේ කාව කන සල්ලිත් එක්කද? බලයත් එක්කද නැති වෙලා යන? එහෙම නැත්තම් ලෝකේ හයියෙන් කෑ ගහලා ගින පොහසත්කමත් එක්කද? නෑ ශුද්ධ ස්වාමිනී, අපි ඔබ වහන්සේ තුල යැපෙන්න පොරොන්දුවක් දෙනවා. මොන දේ කොයි විදිහට තිබුණත් නැති වුණත් හැම දෙම ඔබ වහන්සේගෙන් අපිට ලැබෙන ආශිර්වාදයන් බව අපි අදහන්නට යනවා ශුද්ධ ස්වාමිනී. එනිසා දැනටමත් ඔබ වහන්සේ අපේ හිතේ තියෙන ආශාවන් ඉටු කරලා, අපේ බලාපොරොත්තු මුදුන් පමුණුවලා ඔබ වහන්සේගේ සැලසුම අපි තුල ඉටු කරන නිසා, ඉටු කරලා ඇති නිසා අපි ඔබ වහන්සේට මුළු හදවතින්ම තුති පුදනවා ශුද්ධ ස්වාමිනී. හාලෙලූයා ශුද්ධ ස්වාමිනී. ප්‍රශංසා වේවා, මහිමය වේවා, නමස්කාර වේවා, ගෞරව වේවා. හාලෙලූයා ශුද්ධ ස්වාමිනී. ස්තුති මගේ ජේසුස්. ප්‍රශංසා වේවා. නිල් තන බිම මා සතපන සමිදා ඔබයි, දිය ගැඹුරෙදි මා සුරකින් අබලාත් ඔබයි. නිල් තන බිම මා සතපන සමිදා ඔබයි, දිය ගැඹුරෙදි මා සුරකින් අබලාත් ඔබයි. වරම් දෙන්න ලැබුම් ගන්න, දුක සැප ජය පෙරදුම ඔබ සෙවණී රැඳි
මාපිය සමිධානනේ පවනක් වෙලායින් මාදිවියට ඔබ සමිඳුන් ලතෙවුල් නිවාලන්න මා ජීවිතේ ගංගුලක් වෙලායින් මාදිවියට ඔබ සමිඳුනි දාය නිවාලන්න මා ජීවිතේ පොදුනක් වෙලායින් මාදිවියට ඔබ සමිඳුන් කුසගිනි නිවාලන්න මා ජීවිතේ පහනක් වෙලායින් මාදිවියට ඔබ සමිඳුනි ගනදුර මකාලන්න මා ජීවිතේ. මගේ ප්‍රේමවන්තයින් අපි හරියට අර තනි වුණු වෙලාවට අපේ ජීවිතයේ දෙයක් බෙදා ගන්න ඕන වෙන වෙලාවට ගොඩක් වෙලාවට අපි අම්මා කියන චරිතයත් එක්ක අපි නිදහස් වෙනවා. අපි බෙදා ගන්නවා. අපි තනි වුණු වෙලාවට කාව නැතත් අම්මව මතක් වෙනවා. අද ස්වාමීන් වහන්සේ කතා කරනවා මම ඔබට අම්මා වගේ රැකවරණයක් දෙන්න යනවයි කියලා. ලොව තනි වෙච්ච ඔබට මම අම්මා කෙනෙක් වගේ සැනසීම දෙන්න යනවයි කියලා. උන්වහන්සේ කියනවා මගේ වචනේ අදහන්න, ඒ වචනේ අදහන තැනදී ඒ වචනේ ජීවමානව ක්‍රියාශීලීව ඔබේ ඇතුලේ වැඩ කරන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා ස්වාමිනී අපි වහන්සේගෙන් ඔබ වහන්සේට කියනවා වහන්සේගේ වචනය තුල අපි ජීවත් වෙද්දී අපිට ඔබ වහන්සේව දැනෙනවා. ඔබ වහන්සේව මගේ ඇතුළට දැනෙනවා ශුද්ධෝස් ස්වාමීනි. ඒ නිසාම මම වහන්සේගෙන් ඉල්ලනවා මගේ ජීවිතයේ සමහර තැන්වල මම වැටෙනවා, මම නැගිටිනවා, මම ජයග්‍රහණ ලබනවා, මම පරාජයන් ලබනවා. මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හැබැයි සමහර වෙලාවට ස්වාමිනී මම ප්‍රතික්ෂේප වෙලා බලාපොරොත්තු බිඳ වැටිලා ජීවිතයේ අන්තිම තැනට බිඳුවෙනුත් පල්ලෙහාට වැටිලා ස්වාමිනී මට කවුරුත් නැතුව ඉන්න තැනදී ඔබ වහන්සේ මං ගාව ඉන්න නිසා මම වහන්සේට ස්තුතියි කියනවා. ඒ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රේමවන්තනේ කතා කරනවා ඔබේ බිඳුවේදී මම ඔබත් එක්ක ඉන්නවා, ඔබ ඔසවන්න ඉන්නවා, අරගලයේදී ඉන්නවා, වැටෙන තැනදී ඉන්නවා, කඳුලේදී ඉන්නවා කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා මේ වෙලාවේ. මගේ ඇතුළට උන්වහන්සේව දැනෙන නිසා, උන්වහන්සේ ජීවමානව මගේ ඇතුලේ ජීවත් වෙන යන නිසා ස්වාමිනී අපි වහන්සේට ස්තුතියි කියනවා. ප්‍රශංසා වේවා. හalleluya. 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 ප්‍රශංසා. ලොව තනියුණු විට සනසන අම්මා ඔබයි මෙතු කඳුලැල් පිසලන සුබ වදනා ඔබයි ලොව තනියුණු විට සනසන අම්මා ඔබයි මෙතු කඳුලැල් පිසලන සුබ වදනා ඔබයි වරම් දෙන්න ලැබුම් ගන්න දුක සැප ජය පැරදුම ඔබ සෙවණී රැඳි මාපිය සමිධානනේ පවනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුන් ලතෙවුල් නිවාලන්න මා ජීවිතේ ගංගුලක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුන් දාය නිවාලන්න මා ජීවිතේ පොදුනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුනි කුසගිනි නිවාලන්න මා ජීවිතේ පහනක් වෙලා එන්න මාදිවියට ඔබ සමිඳුනි ගනදුර මකාලන්න මා ජීවිතේ. ප්‍රේමවන්තයනි උන්වහන්සේට ස්තුති කරන්න මොහොතක්. උන්වහන්සේ ඔබේ කුස පිරෙව්වට ඔබගේ ඒ සාගින්න නිමුවට ඔබව සුවපත් කළාට දින දින උන්වහන්සේගේ ස්පර්ශයෙන් ඔබේ ඇතුළාන්තය උන්වහන්සේ බලවත් කරනවා. පවනක් වෙලා සැනසීම සිසිල දෙනවා. ඒ ආදරය අපට දෙනවා. වහන්සේගේ ප්‍රේමය අපට දෙන නිසා අපි වහන්සේට ස්තුති කරනවා, නමස්කාර කරනවා, ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. සැනසීමේ දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. Thank you Jesus. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ස්තුති. ඒ ආදරයට
ස්වාමිනී ඔබ වහන්සේ අපිව වෙලාගෙන තියෙන මේ ප්‍රේමයට ප්‍රශංසා වේවා නමස්කාර වේවා මේ කීදබ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන්. අයිබෝන් ජෙසුපීටයි. නත්තලට නත්තල දොර ළඟ හිනහෙනවා. තව දවස් 3කින් 4කින් මේ අපුරු දවස උදා වෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපේ ජීවිතවල මේ වගේ දෙසැම්බර් 25 වෙනිදාවල් බොහොමයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපේ අරමුණ මේ අවුරුද්දේ දෙසැම්බර් 25 මේ දොර ළඟ හිනහෙන්න යන නත්තල වෙනදා විදිහට සැමරෙන්න බෑ. මේක අර අවුරුදු ගානක් පහු කරපු ආපු නත්තල වගේ වෙන්න බෑ කියන එකයි. ඉතින් ඒ නිසා අර නත්තලට අලුත් මූණුවරක් දෙන්න, අලුත් අර්ථකථනයක් දෙන්න මේ පාර ක්‍රිස්තුතුමන්ගේ උපන් මංගල්‍යය සමරන අපි අර නිරන්තරයෙන් මා වැඩසටහනේ පහුගිය වැඩසටහන කීපෙදින් මතක් කරා වගේම අපි මේ සමරන්නේ ක්‍රිස්තුතුමන් දැන් මේ ලෝකෙන් ගිහිල්ලා ඉවරයි, කුරුසේ මැරිලා ඉවරයි. ඒ නිසා අපිත් එක්ක නෑ හිටපු කෙනෙක්ගේ උපන් දිනයක් නෙමෙයි මේ සමරන්නේ. උන්වහන්සේ ඔබ මම අතර ජීවමානයි. උන්වහන්සේ නිරන්තරයෙන් ජීවමානයි. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න දෙවියන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි ජීවමාන ජීවත් වෙන කෙනෙක්ගේ උපන් දිනය සමරද්දී අපිට ඔහුව මග ඇරෙන්න බෑ. උන්වහන්සේව අපිට මග ඇරෙන්න බෑ. ඒ නිසා අපි ඒ උපන් දිනය සමරන තැන, නත්තල සමරන තැන ස්වාමීන් වහන්සේ ජීවමානව අපිත් එක්ක ඉන්න ඕනේ. එක කපන තැන. ඉතින් ඒක ආයි අපි ආවර්ජනය කරගමු කියන දේ මතක් කරනවා. අද අපි වැඩිදුරටත් කතා කරන්න යනවා කොහොමද උන්වහන්සේත් එක්කහු කරගෙන අපි මේ නත්තල සමරන්නේ, මේ උපන්දින සාදේ අපි පවත්වන්න යන්නේ කියන දේ වැඩිදුරටත් කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් අදත් සුපුරුදු විදිහටම මා වැඩසටහන ඇතුලේ මා කියන කෙනා තුලින් ස්වාමීන් වහන්සේව අපි කොහොමද එළියට ගන්නේ සහ අපි කතා කරා මා කියන්නේ හිස් කෙනෙක්, හිස් තැනක්. ඒ හිස් තැන ජේසුගෙන් පිරෙන්න ඕනේ, ස්වාමීන් වහන්සේගෙන් පිරෙන්න ඕනේ, ඒ ප්‍රේමයෙන් ආලේපෙන් පිරෙන්න ඕනේ කියන දේ අපි නිරන්තරයෙන් කතා කරගෙන ආවා. ඉතින් අද දවසේ සුපුරුදු විදිහටම මේ කරුණු කාරණා අපිත් එක්ක බෙදා ගන්න වබුම් රූපහානියේ ශාලෝම් මැදිරියට පැමිණලා ඉන්නවා. කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින වහන්සේ. ජේසුවිටයි පියතුමනි වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න කැමැති. ඒ වගේම චතුර සහෝදරයා ජේසුවිටයි. ඒ වගේ මසිත් මල්ලිත් අපිත් එක්ක එකතු වෙනවා ගායනෙන් වාදනෙන් සුපුරුදු විදිහටම. චතුර දැන් මේ අපි දැන් මේ නත්තලට සූදානම් වෙන කාලයකින් දැන් අපි මේ කතා කරමින් යන්නේ. එතකොට දැන් මේ නත්තල කියන එකට මුළු ලෝකෙම සැරසෙනවා. එහෙම දෙයක් තියෙනව නේද? නිකන් මේ සීසන් එක එනකොට නිකන් අපිට දැනෙනවා නිකන් අපේ ඇඟට පතර දැන පොඩි සීතලක් එනවා, පරිසරය වෙනස් වෙනවා. අර බටහිර රටවල් වල නම් ගොඩක් ක්‍රිස්මස් මාකට් වෙනම හැදෙනවා. ලොකු ඒවා ඊට අමතරව හිම වැටෙනවා. හරිම ලස්සනයි. ඒත් එක්ක බැඳිච්ච අර මනකල්පිත චරිත පිනිමුවෝ නේද? අර අහසින් ඇවිල්ලා නේ අර තෑගි තියලා යනවා. අර නත්තල් ගහේ මේස් එකක් එල්ලලා තියෙනවා නේද? නත්තල් 100ට ඇවිල්ලා තෑග්ගක් දාලා යන්නේ. මේ වගේ හරි අපූර්ව සංස්කෘතිකාංග ජනප්‍රවාද ඒ වගේ මම හිතන්නේ යුරෝපෙන් මේ ගොඩක් දේවල් කැරොල් ගායන. ඔව් කැරොල් ගායන යුරෝපෙන් තමයි මේ දේවල් ඇති වෙන්නේ. හැබැයි මේ දැන් බයිබලයේ කොහෙවත් දැන් මේ දවසේ තමයි ජේසු ඉපදුනේ. දෙසැම්බර් 25 කියලා කොහෙවත් කියලාත් නැහැ. එතකොට දැන් අපි දැන් මිනිස්සු හදාගෙන තියෙනවා මේ දෙසැම්බර් 25 අපි මේක සමරනවා, මෙහෙම දේවල් වෙනවා, මේ වගේ උපසංස්කෘතිකාංග තියෙනවා, ලස්සන කැරොල් ගායන, නත්තල් නාට්‍ය, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේව ඇතුලේ සමහර වෙලාවට මට හිතෙනවා හරියට අපිට මේ නත්තල ප්ලේස් කරගන්න, ස්ථානගත කරගන්න බැරි වෙලා තියෙනවා. අර දේවල් වලින් විතරක්ම වැහිලා තියෙනවා. ඒ දේ අද පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා. සහ මේ දැන් නත්තල හැමෝට මේ විදිහට බලපානවනේ. හැමෝම ආසයි නත්තලට සම්බන්ධ වෙන්න. කැරොල් අහන්න හැමෝම ආසයි. නත්තල් නාට්‍ය බලන්න හැමෝම ආසයි. ඒතර පියතුමනි මට හිතෙනවා මේ නත්තල කියලා කියන්නේ හුදෙක් කිතුණුවන්ට සීමා වෙච්ච උත්සවයක් නෙමෙයි, කාල පරිච්ඡේදයක් නෙමෙයි. අර ජේසුත් සමස්ත මනුෂ්‍ය වර්ගයාටනේ ආවේ. ඒ නිසා මේ නත්තල ඇයි මේ හැමෝටම එක වගේ දැනෙන්නේ? මොකක්ද හේතුව පියතුමනි? ඇතෙම කරුණු කාරණා කීපයක්ම තිබුණා. මුලදී මේ දෙසැම්බර් 25 නත්තල තියෙන ඒක හිරු දෙවියන්ගේ මංගල්‍යය ලෙස එවකට පැවතිලා තියෙනවා. නමුත් අලුත් සොයා ගැනීම අනුව ඒ හිරු දෙවියන්ගේ මංගල්‍ය
සූර්ය මංගල්‍ය අපි කියන සූර්ය මංගල්‍යටත් අවුරුදු 300කට විතර පෙරත් කිතුපත මිනිස්සු සමරලා තියෙනවා. වර්තමාන පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා හරියටම දෙසැම්බර් 25 වැනි කාලයක තමයි උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ. මොකද මේක පෙර පැවති අදහස මේක නෙමෙයි. පෙර පැවති අදහස නම් මේක සූර්ය මංගල්‍ය ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ මේ කාලේ නෙමෙයි කියන එක. නමුත් දැන් තියෙනවා එහෙම සාක්ෂි සහ ඒක සොයා ගැනීම තියෙනවා. මේ හරියට මේ දවසේ මේ වකවානුවක ඉපදිලා තියෙන බව. කියන්නේ මොකද පරිසරය වුණත් අපි සූදානම් කරනවා මේ දෙයට. එහෙම දෙයක් දැනට හොයාගෙන තිබෙනවා. මොකද මම මේක දැක්ක දවසක් ප්‍රොෆෙසර් ඇන්ටන් මේමන එතුමා මේක යම්කිසි ගඹුරෙන් සඳහන් කරන. ඉතින් මේ නත්තල කියලා ගත්තාම ඒක ජන කොට්ටාසයකට සීමා වෙන්නේ නැහැ. ඒ කොහොමත් වෙන්න බෑනේ. එතකොට උන්වහන්සේගේ ඉපදීම සමස්ත ලෝකවාසීන්ටමයි පැවතුනේ. ඒක නිසා ඒක ගැලවීම කියන දේ ඒ සමස්ත ලෝකවාසීන්ටමයි මේ කිතුණු ලෝකයේ ඇසින් දැක්කහම ගැලවීම සමස්ත ලෝකයටමයි. ඒක අනිත් අයට අයිති නැද්ද එහෙම එකක් නෑ. සියරටම සමරන්න පුළුවන්. ඒක කවුරු හරි ඇහුවොත් මේ කතෝලිකයෝ විතරක්ද සමරන්න ඕනේ ක්‍රිස්තියානි අය විතරක්ද සමරන්න ඕනේ නෑ. සමස්ත මානව වර්ගයාම සමරන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. එතකොට යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් ඔබ කිව්වා වගේ එතකොට මේ කිතුණු නොවන කෙනෙකුට කොහොමද මේක සමරන්නේ? දැන් අපි කිව්වා අපි මේක සමරන්න සූදානම් වුණේ මනස්ථාපනය වෙලා. ජීවිත වෙනසක් ඇති කරන පෞටික බිම තියලා නේ යහපත් ජීවිතයකට අදිෂ්ඨානයක් අරගෙන යන ගමනක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට කළ හැකියි. ඕනම කෙනෙක් සාමයෙන් පිරෙන එක ආගම ජාතියකට අයිති නැහැ බලන් ගියා. ආදරයෙන් පිරෙන එක සමාව දෙන එක කාටවත් කරන්න පුළුවන්. ඒ නිසා මේ කිතුණු නොවන කෙනෙක් මේක බලාගෙන ඉන්නවනම් ඒ අයත් හොඳට මතක තියාගන්න අපි කිතුණු නොවන අයත් ඔබත් නත්තල සැමරිය යුතුයි. මේක මානව සංහතියේ තියෙන දෙයක්. අයිතියක්. ප්‍රේම කරන්න කියලා කාටවත් නොකර හැමෝම ප්‍රේම කරනවා. ස්වාමීන් වහන්සේ කිව්වේ හින්දා කිතුණු අය විතරක් ප්‍රේම කරනවානේ. මේ සමස්ත ලෝක වාසීන්ම ප්‍රේම කරනවා. මේ ලෝකේ ඉපදුන හැම ජීවියෙක්ම ප්‍රේම කරනවා. විශේෂයෙන් මනුෂ්‍ය ජීවියා මේ උතුම්ම ජීවියා. ඔහොත් ප්‍රේම කරනවා. එතකොට ප්‍රේමය හැමෝටම යයිති. එතකොට ඒක නිසා මේ ප්‍රේමයේ ගමන හැමෝටම සමස්ත මනුෂ්‍යයාටම අයිති නිසා ස්වාමීන් වහන්සේ ආවේ ප්‍රේමය ගැන කතා කරන්නයි. ප්‍රේමයට සාක්ෂි දරන්න සහ ප්‍රේමය බෙදා ගන්නයි. එතකොට ඒ සකල මනුෂ්‍ය සංහතියේටම මානව සංහතියෙම විහිද යනවා. ඕනම කෙනෙකුට නත්තල සමරන්න පුළුවන්. දැන් අපි දේවවන්දනා වර්ෂය ඇතුලේ බැලුවොත් පියතුමිනි දේවවන්දනා වර්ෂය ඇතුලේ අපිව මනස්ථාපනය සඳහා පශ්චාත්තාපය සඳහා යොමු කරන කාලවකවානු දෙකක් තියෙනවනේ. අපි චතාරික කාලයේ කාලවකවානුව කැඩිට හඳුන්වනවා. අනිත් එක ආගමන සමය. දැන් මේකේ අපි දේවවන්දනාවට භාවිත කරන වර්ණයන් දෙකම එකයි. ධම් වර්ණය. හැබැයි දැන් නත්තල කියපු සැනින්ම අපිට බාහිරයේ දකින්නේ රතු වර්ණය. කොළ වර්ණය. හරිද? විසිතුර කියන කාරණාවත් එක්ක තමයි පැහැදිලි වෙන්නේ. එතකොට දැන් අපිට චෝදනා කරන්න බෑ සුද්ධ වූ සභාවට. එහෙම නැත්නම් දේවවන්දනාවට වෙන්න පුළුවන්, ආගමික සංකල්පයන්ට වෙන්න පුළුවන්. අපිව හරියටම යොමු කරලා තියෙනවා පිටුමිනි. දැන් කතෝලික සභාව ඇතුලේ වෙන්න පුළුවන් ආදි අනාදී ඉඳලා අපිව මනස්ථාපනය ඇතුලේ උන්වහන්සේගේ දෙවනාගමණයට සෝදානම් වෙන්න අපිව යොමු කරලා තියෙනවා. හැබැයි මේ හැමදේම වහලා තියෙනවා අර කිව්ව බාහිරය විසින්. අපිට කොතනද නත්තලේදී මග ඇරිලා තියෙන තැන? අපිට අතපසු වුණු තැන කොතනද? අපි නැත්තම් දැකලා නොදැක්කා වගේ ඉන්න දෙයක්ද මේ වෙන්නේ? ඒක ඇත්ත. මේ වාණිජකරණයෙන් දැන් මේ ඇදහිල්ල කියන දේ ඒ වගේම අධ්‍යාත්මික දේ පොඩක් වහලා තියෙනවා. මොකද අධ්‍යාත්මික දේට මිනිස්සු නැඹුරු වුණොත් වාණිජ දේ අතාරිනවා මිනිස්සු. සරලව කියනොත් අධ්‍යාත්මික දේට ඇලොම් වෙන තරමට භෞතික දේ වලින් මනුෂ්‍යයා නිදහස් වෙනවා. ඒ කියන්නේ අපි ඇඳිලා දින්න බිදුනේ. ඒක තමයි භෞතික ආශාවන්ගෙන් නිදහස් වෙනවා. භෞතික ආශාවන්ගෙන් නිදහස් වුණාම අසීමිත ආශාවන් මිනිසුන්ට නැතෝ යනවා. සීමිත ආශාවන් වලට එනවා. අත්‍යවශ්‍යයි අපිට දැන් ආර්ථික විද්‍යාවට නෝත් එහෙමයි මිනිස්සෙකුට නිවසක් ඒ දේවල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙන ආහාර පාන නිවාසය ඒවල් අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. නමුත් දැන් මේ වෙලාව තියෙන්නේ අපිට මේ පාරිභෝජනවාදයට අනුව ගොඩක් අපිට
ඔප්ෂන්ස් ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සු ඒක ළඟා කරගන්න වහලෙක් වෙලා. එතකොට අපි මනුෂ්‍යයත් පුරුදු වෙලා තියෙනවා සැබෑ නත්තලක් කියලා. ඇඟට දැනෙන්න නම් මේ බාහිරින් දැනෙන නත්තලකට හුරු වෙලා තියෙනවා. ඒක දෙපැත්තම තියෙනවා. ඔක හරියට නිකන් සිගරට් වගේ තමයි. සිගරට් තියෙනවා මිනිස්සු කියනවා සිගරට් හැදුවේ නැත්තම් මිනිස්සු බොන්නේ නෑනේ. ඒත් මේ කම්පැනි එක යන බලන්න මිනිස්සු බොන හින්දා තමයි සිගරට් හදන්නේ. ඒක දෙපැත්තම තියෙනවා. මිනිස්සු විනාශ වෙනවා කියලා මිනිස්සු දන්නවා ඒ සිගරට් එක බොනවා මිනිස්සු. නමුත් මේ පැත්තෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එනවා සිගරට් එකෙත් ලියලා තියෙනවා ඔබ විනාශ කරනවා කියලා. ස්මෝක් killing you. ස්මෝක් ඒ දුම් බීම ඔබ විනාශ කරනවා. ඒත් බොනවා. නමුත් දෙපැත්තම තියෙන. ඒක නිසා අපේ පැත්තෙන් විය යුතු කාරණේ ගැන කතා කරා නම් මම හිතන්නේ වැදගත්. අපිට සමාජය නවත්තනවට වඩා අපේ පැත්ත අපි නවත්ත ගත්තොත් ඒක ලේසි. ඒ නිසා මූලික දේ තමයි ස්වාමීන් වහන්සේගේ උපත සැබෑ ලෙස සමරීමට එන එක. ඒතකොට ඒක සරල චාම් පැවැත්මකට අපි එනවා. ඒතකොට සරල විදිහට බොහොම සරල විදිහට විශාල බලාපොරොත්තුවකින් යුතු ඇදහිල්ලෙන් මේ ගමනට අපි සහභාගී වෙනවා. ඒකයි මම කිව්වේ කලිනුත් මේක මේ ආධ්‍යාත්මික දෙයක්. සහ පූජනීයයි නත්තල. එහෙම නැතුව මේක මේ බාහිර කාරණයක් නෙවෙයි. ඒක මිනිසුන්ට එදාට නිමාඩු ලැබෙන එක පැත්තකින් එහෙම හිතනවා ඒගොල්ලෝ. අනිත් පැත්තකින් නිදහසේ භුක්ති විඳින්න පුළුවන් නේ කාලා බීලා සතුටු වෙන්න පුළුවන් දවසක් එච්චරයි. ඒ නත්තලේ අර්ථය නෙවෙයි. නමුත් දැන් නම් මට පේනවා ටිකක් සමාජයේ පොඩ්ඩක් මේකේ යථාර්ථය අවබෝධ වෙගෙන එනවා. මේ කොරෝනා පීඩනයත් සමග මං හිතන හැටියට අර වෙනදාසේ දැන් විසිතුරු දේවල් නැහැ. බාහිරින් ලොකුවට නැහැ. දැන් ටීවී ජනමාධ්‍ය තුලත් ලොකුවට මේක මේවා කරන්නේ නැහැ. මේ මාකටිං කරන්නේ නැහැ. දැන් කතින දැන් බොහොම නත්තල් සීයාව එහෙම ගන්න එක බොහොම අඩුයි. නමුත් නත්තල් සීයා කියන්නේ ඇඳුම් විකුණන බඩු විකුණන කෙනෙක් නෙවෙයි. ඔහුගේ ධනය නිහඬව පරිත්‍යාගය කරපු කෙනෙක්. සෝදෝ නිකලස් මුනිතුමා අපි කියනවා කෝටිපතියෙක්ගේ දරුවෙක් ඉතින් අම්මයි තාත්තයි මැරෙනවා ලොකු බූදලයක් ඉතුරු වෙනවා. මෙයා කල්පනා කරනවා මොකද මේකට කරන්නේ. එතකොට එයා රහසින් එයා ගෙවල් වල අඩුපාඩුකම් තියෙන අයට අර චිමිනියෙන් සල්ලි දාලා යනවා. පසු කාලෙම මොහු පියතුමෙක් වෙනවා ඒත් කවුරුත් දන්නේ නැහැ මොහු තමයි මේක බෙදන්නේ කියලා. ඊටත් පසු කාලෙම මොහු රදගුරුතුමෙක් වෙනවා. ඒත් ඔහු කරන පුරුද්ද අතරින්නේ නැහැ. හැමදාම රාත්‍රියට ගිහිල්ලා මේක දානවා විශේෂයෙන් නත්තල් කාලෙට. එහි එතුමා තමන්ට තිබුණනේ කෝටි ගණන් බූදලෙත් එක්ක නොද නත්තලක් සමරන්න. නමුත් එතුමා කලේ නත්තලක් වුණා. සමහරලාට කියනවා මෙතුමා මේ රදගුරුතුමෙකුත් උනාට පස්සේ තමයි හුඟක් අය සැක කරන්න ගත්තේ මෙයාද මේ කරන්නේ කිය. එතකන්වත් ඒක රහසින් කළේ. උන්වහන්සේ කොහෙවත් සඳහනක් කරලා නැහැ මම තමයි නත්තල් සීයා කියලා. ඔයා සඳහනක් කරන මිනිස්සු හොරෙන් දානගෙන තමයි කරන්නේ. Facebook එකේ දාලත් නැහැ නේ. Facebook දාලත් නැහැ. ඒක නිසා මේ කාලේ තිබ්බනම් අපි දන්නව නත්තල් සීයා වුණොත් දේවල් කරයිද කියලා. නමුත් ඔහුගේ රහසින් කරපු දෙය දෙවියන් වහන්සේ දැක්කා. ඒතකොට ඔහු නත්තලක් අලුත් නත්තලක් නිර්මාණය කරා ඇත්තටම. දැන් උගක් අය මම දැක්ක Facebook එකේ තියෙනවා. ඉතින් සමහර අය ලියලා ওই නත්තල කියන්නේ ඕවා නෙමෙයි මේවා නෙමෙයි මේක බොරුවක්. එහෙම නෙමෙයි. ඒ නත්තලට එක එක්කිනා ජීවිතයෙන් දුන්නු පිළිතුර. තමන්ගේ අත්දැකීමෙන් දුන්න පිළිතුර තමයි ඔය. දැන් නත්තල් 100 කියන චරිතේ එන්නේ කිතුණු නත්තල ඔහු තව කෙනෙකුට නත්තලක් වුණා. ඔහුට පුළුවන් විදිහට. සහෝගේ තිබ්බ දෙමාපිය ඉතුරු කරලා තිබ්බ දේවල් සමග. ඒතකොට තව නත්තලක් වෙන්න පටන් ගත්තාම ඒ එතුමා හරහා නත්තලේ අරුත විදහා පාන්න ගත්ත ටික. ක්‍රිස්තුනාසි අතහැරලා නෙමෙයි. නමුත් නත්තල තියෙන්නේ බෙදා ගැනීමටයි කියලා බෙදා ගැනීමේ ලස්සන ආදර්ශයක් වුණා මේ පියතුමා. රදගුරුතුමා පෞකාලීනව. සුදෝ නිකලස් මුනිතුමා. ඉතින් අර ඒකයි එතකොට මේ බෙදා ගැනීම රහසින් කළේ. උතුම්ම දේ මේම තමයි රහසින් නත්තල් සීයාගේ විශේෂත්වය ඒකයි රහසින් තියලා යනවා කවුද දුන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා මේ හොඳම දේ තමයි ඒක අර ප්‍රායෝගික කරන රහසින් පරිත්‍යාග වීම නත්තල කියලා කියන්න පුළුවන්. ඒක අර්ථයක්.
චතුර මේ දැන් අපි නත්තලට සූදානම් වෙනවා. දැන් මේ අන්තිම දවස් කීපෙනේ යන්නේ. එතකොට දැන් මේ ආගමන තාමත් මට හිතෙන්නේ මේක ආගමන කාලේ දැන් අපි මේ සූදානමින් පවතිනවා මේ ගැඹුරු සූදානමක දැන් මේ ක්‍රිස්තු උප්පත්තියට. හරිද? එතකොට දැන් අපි අතීත කතාව ගිහිල්ලා බැලුවොත් සුදු ලෝක සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියේ ඉඳන් අපිට පෙන්නනවා මේ මරියතුමිය යනවා එලිසබෙත්තුමිය බැහැ දකින්න. දැන් මේ එතකොට මේ ඒ බැහැ දකින්න යන ගමන යම්කිසි නිකන් ආගමනයක් වගේ දෙයක්. ඒ ආගමනය වෙන්නේ පියදුමින්ද එලිසබෙත්තුමියට මරියතුමිය එන එක ලොකු ආගමනයක්, ලොකු පිළිගැනීමක්, ලොකු සතුටක් සහ නිදහසක්. එතකොට ඇයත් බොහොම ආසාවෙන් ඉන්න ඇති කවුරු හරි ඇවිල්ලා මාත් එක්ක කතා කරයි, මාත් එක්ක දේවල් බෙදා ගනි නැති නේ. ස්වාමීන් වහන්සේගේ මෑණියන් එනවා කියන්නේ ඊටත් වඩා ලොකු දෙයක්. දැන් අපිට මේ නත්තල ඇතුළේ අපිට පුළුවන් නම් කව හරි බලන්න යන්න. ජේසු අරගෙන මරියතුමි ගියා වගේ ජේසු අරගෙන තව කෙනෙක්ගේ හදවතකට යන්න. ගෙදරටම මං කියන්නේ අර ගෙදරටම වෙලා අර අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ මේ සෙලිබ්‍රේෂන් එක හොඳයි, සමරුම හොඳයි. හැබැයි අපිට පියතුමනි මේ ජේසු අරගෙන තව තැනකට යන්න පුළුවන් නම් ඒක වටිනව නේද මේ නත්තලදී? ඒක ඇත්ත. මම හිතුවා ඒක සුවිශේෂයෙන් බැලුවන ලස්සනයි කියලා. අපි කියමු. ලෝකදුමන්ගේ සුභාරංචියේ පළමුවන පරිච්ඡේදයේ 39 වෙනි වගන්තියේ සිට දින ගණනකට පසු මරියතුමී නැගිට ජුදා කඳුකරෙහි නුවරකට යුහුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාරබස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහ හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිදානන් වහන්සේගේ නාමයෙන් තමන් හටදුන් පොරොන්දුව ඉටු වන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තී යයි කීවාය. දැන් සැබෑ නත්තල තිබ්බේ ස්නාවක ජෝවාම්තුමාගේ මව නේද? සෙකරියා සහ මේ එලිසබෙත්තුමී. සැබෑ නත්තල තිබ්බේ එලිසබෙත්තුමී ගාවද මරියතුමී ගාවද? නේ සැබෑ නත්තල තිබ්බේ අපි සරලව කියනවනේ මරියතුමී සැබෑ නත්තල. ඒ නත්තල අපි දමනන්නේ. කිස්සුන් වහන්සේගේ උපත තිබ්බේ මරියතුමී ගාවට. හැබැයි එතුමිය ගිහිල්ලා එලිසබෙත්තුමීට නත්තලක් වෙනවා. ඒක තමයි සැබෑ අර්ථය. අපි එච්චර කතා කරේ හිටියේ හර දෙයට මෙතෙන්ට. ඒතකොට එතුමිය ගිහිල්ලා එලිසබෙත්තුමීට නත්තලක් වෙනකොට එතුමියගේ මව් කුසේ හිටිය දරුවත් ඉපිලෙන්නට උනා. ඇය සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණා. බලන්න කොච්චර ලස්සන දෙයක. ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න හිටියේ මරියතුමීත් ඒ කිතු උපත තව කෙනෙකුට නත්තලක් වෙන්න සැලසුවා. ඒක සුද්ධාත්මයන්ගෙන් පේනවා. ඒක තමයි අපේ ජීවිතයේත් අපි කෙනෙකුට සමන් දෙද්දී තව කෙනෙකුගේ ඒ ගින්න නිවද්දී ඔහු ඇය තුල සුද්ධාත්ම ගින්න දැවෙන්න ගන්න. අන්න සැබෑ නත්තලකට නවතාවයකට ඔහුගේ හෝ ඇයගේ ආත්මය පැමිණෙන්න ගන්නවා. ඔහුට ගැලවීම ලැබෙනවා කියන්නේ ඒකයි. ඒක තමයි නියම ශ්‍රාවකත්වය. මොකද ක්‍රිස්තුන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයානේ දෙවියෝ. එතකොට බලන් ගියාම නියම ශ්‍රාවකත්වයේ ගමනක් එතුමිය ගිහිල්ලා තියෙනවා. ඉතින් දේව පුත්‍රයාගේ සුරැකිමව ලෙස ලෝකේ එතුමිය මෙහෙම කළා නම් අපිට තියෙන අභියෝගය ඊට ඉහළයි. අර මේ චරිත් මේ එලිසබෙත් තුමියව බැහැ දකින්න මරියානන් දැන් මේ දරු ගැබ දරාගෙන යන්නේ. අර කඳු ජුදා කඳු කරේ කියලා තමයි අපිට සඳහන් අපහසු වෙන්න ඇති. හැබැයි බඩු බාහිර ආදී රැගෙන නොයන්නට ඇති සමහර ලාවට. ඒ හොඳ හිත, ආදරය, කරුණාව එලිසබෙත් තුමියට උපස්ථාන කරනවායි කියන ඒ ආදරණීය හැඟීම පෙරදරි කරගෙනයි ගියේ පියතුමනි. සමහරවිට අපිට දැන් නත්තල කිව්වහම අපි කියනවා කොවිඩ් ආවා. අපේ රැකියාව නතර වුණා. අපිට කන්න නැතුව කොහොමද අපි තවත් කෙනෙක්ට උදව් කරන්නේ? අපේ ඔය සිතුවිල්ල මතුවෙන්න ඉස්මතු වෙන්න පුළුවන්.
නේද? හැබැයි මරියානන්ට එලිසබෙත්තුමීට නත්තලක් උදා කරන්න මහ ලොකු දේවල් තිබුණේ නැහැ. උමනා වුණෙත් නැහැ. ඇවිල්ලා ගිහිලා ශුද්ධාත්මයන් වහන්සේව දුන්නා. අපි කොහොමද එතෙන්ට ප්‍රායෝගිකකරණය වෙන්න ඕනේ? දැන් යම් දෙයක් දීලා අපි නත්තල සමරන්න කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්, අපි ආදරය ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. අපි අර අගය කිරීම පිළිබඳව මීට සතියකට විතර කලින් අපි කතා කළා. අපි කොහොමද ශුද්ධාත්මයන් වහන්සේව දීලා තවත් කෙනෙක්ට නත්තලක් උදා කරන්නේ? ඇත්තම අපි මේක දේවස්ථානයට ගෙනිච්චොත් දේවස්ථාන සංගීත ගොඩක් අය ඉන්නවා. අපි නොදන්න, අපි නොහිතන තැන්වල අසරණ වෙලා ඉන්න. දැන් මගේ දේවස්ථානෙත් මම දැක්කා ඒගොල්ලෝ අර පියතුමාට කරදරයක් වෙයි මට කරදරයක් වෙයි කියලා නොකිය. නමුත් අනිත් ගෙවල් වලින් ඉල්ලගෙන කෑම කාපු අය හිටියා මේ කොරෝනා කාලේ. පස්සේ අපිට ආරංචි වෙලා අපි හොරෙන් ගිහිල්ලා වැඩ කරා. අපි එහෙම උදව් කළාට නමුත් ඒ අය එහෙම අසරණ භාවයක හිටියා. මම මේක දේශනා කරලා දෙක්කෙනෙක් ඇහුවා අපේ මීසමේ හිටියද ෆාදර් කියලා. මම කිව්වා අපේ මීසමේ ගැන තමයි මම මේ කිව්වේ කියලා. පිටියේ දේවල් නෙමෙයි. එතකොට සංවේදී හදවතක් ඇති වුණා නම් ඒක තමයි ස්වාමීන් වහන්සේ දෙන පළවෙනිම ක්‍රමය කෙනෙකුට. සංවේදී වෙන්න. දැන් ඒ හදවතක් තමයි ලෝකේ නැත්තේ මිනිස්සුන්ට. සංවේදී හදවතක් නෑ. සංවේදීත්වයක් තියාගන්න වෙලාවක් නෑ මිනිස්සු කියනවා. ඇයි ඒ මිනිසයා විශාල විදිහට කාර්යබහුලයි තමන්ගේ වැඩ කටයුතු කෙරෙහි. ඒක නිසා සංවේදීකමක් නෑ. එතකොට අද අපි තෑග්ගක් දෙනවා නම් අද තියෙන වටිනාම තෑග්ග තමයි මා දකින විදිහට කාලය. වටිනාම තෑග්ග කාලය. ඒකට සල්ලි වලට වඩා වටිනවා. මිනිස්සුන්ට සල්ලි වලට වඩා කාලය වටිනවා. නමුත් කාලය කෙනෙකුට දෙන්න පුළුවන් නම් හොඳම තෑග්ග ඒක. එක මොහොතක් මේ මොහොතක් දැන් ඊයේ රාත්‍රියේ අපි පසුගිය දවසක මෙහෙන් ඉස්සෙල්ලා අපේ අවස්ථාවක් මට යන්න ඕන එක ගෙදරකට. ඉහළ තියා ආශිර්වාදයක් කළා මේ මා වැඩසටහන බලනම අපේ තාත්තා කෙනෙක් ගෙදර අම්මයි තාත්තා. නමුත් ඒ පියත් එක්ක කතා කරද්දි පුදුම ප්‍රීතියක් සතුටකට පත් වුණා. ඒ ප්‍රීතිය අපිට වෙලාව නැතුණා තිබ්බ හැටියට අපි බෙදාගත්ත සතුට වුණා. අපි කතා කළා යාක්ෂාවක් කළා. ඒකක් බීලා පියාවා. ඒ ප්‍රීතිය තිබුණේ කාලයත් සමග. පුංචි කාලයක් කැප කරන්න පුළුවන් වුණා වැඩ ගොඩක් මැද්දේ. ඒ කාලය මහා ප්‍රීතියක් බවට පත් වුණා. එතකොට ඒගොල්ලෝ මගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ අර පුංචි කාලයක් ගෙවන එකයි බලාපොරොත්තු. ඒක ජීවිතේට විශාල විදිහට බලපාලා ඇති. ඒ මොහොත විශාල ප්‍රීතියෙන් පිරුණු මොහොතක් වුණා. ලොකු දේවල් කරන්නේ සමන් දුන්නා. සමන් දෙන්නා. ඒ නිසා සංවේදී වෙන්න, සමන් දෙන්න පුරුදු වෙන්න. මේ නත්තලේදීව. අපි කියමුකෝ අසල්වැසියාටත් එහෙම කරන්න ඕනේ. ඊටත් වඩා සමහර වෙලාවට තමන්ගේම ස්වාමි පුරුෂයාට, තමන්ගේම භාර්යාවට සමන් දීලා නැහැ. මේ එක ළඟ ඉඳලා, එක ඇඳේ ඉඳලා, එක නිවසේ ඉඳලා සමහරලාට සමන් දීලා නැහැ. තමන්ගේම දරුවට, තමන්ගේම මුණුබුරන්ට, දියණියන් සමන් දෙන්න පුරුදු වෙලා නැහැ. සංවේදී හදවතක් පවුල තුළ නැහැ. දැන් කොහොමද එතකොට මේ ප්‍රීතිය ඇති වෙන්නේ? ප්‍රායෝගිකම දේ නම් මගේ ළඟ ඉන්න කෙනාට සමන් දෙන්න. තරුණ්‍ය දිහා බලන්න. එයාලා සංවේදී Facebook එකේ සේරටම. අපි අල්ලපු ගෙදර තමන් ළඟ ඉන්න, අල්ලපු කාමරේ ඉන්න තව සහෝදරයා සහෝදරයාට සමන් දීමන්නේ සංවේදී නෑ. ඒ නිසා Facebook එකෙන් අපි කියනවානේ ලෝකයක් අපිට යාළුවෝ ලං කරා. හැබැයි ළඟ ඉන්න අයව ඈත් කළා. ඒ නිසා මේක වටිනවා. මේ සමාජ මාධ්‍ය වටිනවා. නමුත් එහි හරියට අපි ඒක පාවිච්චි කරේ නැත්තම් ළඟ ඉන්න අය ඈත් වෙනවා. ඈත දුර ඉන්න අය අන්තර්ජාලය ඔස්සේ ලං වෙනවා. හැබැයි ළඟ ඉන්න අය ඈත් වෙලා යනවා. ඒතකොට සැබෑ නත්තලකට එහෙමත් අපිට අවතීර්ණ වෙන්න බෑ. දැන් මේ චතුර දැන් අපි දැන් මේ පළවෙනි නත්තල ගැන කතා කරේ. එදා කතන්දරයට අපි ගියොත් එහෙම එදා කතන්දරේ පියතුමනි දැන් ජොසේතුමා මේ මරියාවන් සමග ඇගේ මේ ගැබ්බර මේ කුසත් සමග යනකොට දැන් මේ තානායමක් බලනවා තානායමේ ඉඩ නැති වෙනවා.
එතකොට අවසානයේදී ගව මඩුවකට තමයි යන්න වෙන්නේ. එතකොට සමාජයේ ඊටාම සරල දැනක ඊටාම අර කියන්නේ ගව මඩුව දැන් අපි මේ ලස්සනට බල්බල් දාලා පිඩලි ටික තියලා පිදුරු තියලා හැදුවට පියතුමිනි ඒක ඇතුළේ ඇති සුවඳක් නැහනේ. ඒකේ හිටියේ සත්තු. ඒතර සත්තුන්ගේ ජරාව, සත්තුන්ගේ කෑම, පිදුරු. එතකොට එතන තිබ්බේ එක්තරා ආකාරයක දුගඳක්. එතකොට ජීවිතයේ සරලම තැනක් සමහරවිට ප්‍රතික්ෂේපිත තැනක්. ඒ කියන්නේ සමහරවිට අර වංශවත් කෙනෙක් සමහරවිට ඒ ගවලෙනක් දිහා බලන්නේවත් නැහැ. එඬේරුත් එක කතා බහවත් කරන්නේ නැතුව ඇති ඒ කාලේ සමාජයේ හැටියට. එතකොට මේ පළවෙනි නත්තලට ඉනිටේෂන් එක හම්බෙන්නේ එඬේරුන්ට. සමාජයේ අල්පේච්ඡතම සමාජයේ ඊටාම සරල ගොඩාක් මේ අහිංසක සත්තු එක්ක ජීවිතය ගත කරපු මේ එඬේරුන්ට තමයි පළවෙනි ආරාධනා පත්‍රය හම්බෙන්නේ. මෙන්න කිතු උපත සාමේ මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත්වය ගැනීමේ මංගල්‍ය සමරන්න. මේ වගේ තැනක තිබ්බ නත්තලක් අද මේ වගේ අමුතු විකාර රූපී තැනකට එන්න මම හිතනවා අර යුරෝපීයකරණය සහ මේ මාධ්‍ය භාවිතය විශේෂයෙන්ම දේශපාලනය සමාජ භාවිතය මේ හැම දෙයක්ම හේතු වෙලා තියෙනවා පියතුමිනි. දැන් මේක කඩා ගන්නනේ අපිට ඕනේ. අර සරල තැනට ආපහු යන්න. මම කැමති ඔබ වහන්සේ මේ ගැන ආයි තව ටිකක් ගැඹුරින් පැහැදිලි කරනවා නම් අපිට සරල කරලා කොහොමද අපේ ජීවිත අර අපිට පෙන්නන දෙයින් අයින් කරලා ඉවර වෙලා අර සරල ගවලෙන ඇතුළට ගෙනියන්නේ කියන්නේ. එතම උන්වහන්සේ ඉපදෙන්නේ සත්තුන්ට ආහාර ගබඩා කරලා තියෙන තැන. පිදුරු අර මේවා. ඒක තමයි ඉන් කියලා කියන්නේ නැත්නම් ස්ටේබල් ඔය ගව මඩුව කියන්නේ ඒකේ තිබුණු ගවරුව කියන්නේ ඒ කැම තියෙන තැන. එතනදී ඒ සරලකමයි අපිට පෙන්වන්නේ. නමුත් දැන් සමාජයේ දියුණුවයි තාක්ෂණයේ දියුණුවයි එතකොට බුද්ධි මට්ටම ඉහළයි. ඒක නිසා අපිට ඒක දකින්න පුළුවන් කෝණයන් වැඩි. ඒක නිසා අපි සරල වෙනවයි කිව්වේ උන්වහන්සේගේ උපත ගැන බුද්ධිමත් ඇසකින් බලන එක සහ අධ්‍යාත්මික ඇසකින් බලන එක. එතකොට අපි දැන් අපි ඒ පිදුරු ගොඩ කියන්නේ මොකද්ද? දිලිඳු තැන. නිහතමානීම තැන. නාසෙතන ඉඳලා දැන් අපි මේ නත්තල දිහා බලනවා. එතකොට අද අපි වෙන්න ඕනේ උන්වහන්සේගේ නත්තලින් අපි කිව්වා මගේ ජීවිතයට සිද්ධ වෙන්නේ ඒ උපතෙන් මගේ ජීවිතයට වෙන බලපෑම මොකක්ද? දැන් අපි බුද්ධිමත්නේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ උපත මට අභියෝගයක් වෙලා තියෙනවා. අභියෝගයක් වෙලා තියෙනවා. අද මං හිතන්නේ බොහොමයක් දෙනෙක් කවදාවත් පිදුරු ගොඩක ඉපදෙන්නේ නැහැ. ස්පිරිතාලයක් තියෙනවා, රජයේ ස්පිරිතාලේ හැරි තියෙනවා ලංකාව තුල ගත්තාම. අඩුයි. අපි ලංකාව තුල මම කියන්නේ. එතකොට එවැනි තත්ත්වයක් අපිට තියෙනවා. නමුත් එදා එහෙමවත් තත්ත්වයක් තිබ්බේ නැහැ. මොහොම දුගී පැලක ඉපදුණා. හරි. එතකොට අපි අද බලන්න ඕන උන්වහන්සේ එහෙම කළේ ඇයි? ලෝකය දිනන්න උන්වහන්සේ පෙන්නවා සරල තැන ඉඳන් එන්න පුළුවන්. ලෝකයේ තුල ධර්මිෂ්ඨ බව. එතකොට මේකට ලොකු දේවල් අවශ්‍ය නැහැ. සරල නත්තලක් සමරන්න ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඒක අපි පොඩි දේවල් කරන්න කියලා. උන්වහන්සේ ආවේ දිලිඳු මිනිස්සු දේශා. ඒකයි දිලිඳු භාවය කිව්වේ. දිලිඳුයි කිව්වේ මැටීරියල් පවර්ටි කියන එක අපිට තියෙන දේවල් අඩුයි නිසාම දිලිඳුකම නෙමෙයි. දැන් අපි වර්තමානයේ බලන්නේ අධ්‍යාත්මික දිලිඳු බව. එතකොට අපි කොච්චර ලෝකෙ දියුණු වුණත් දියුණුවටපත් වුණත් දැන් සරල උදාහරණයක්ම ගත්තා. ආදම් මේව හිටියේ පළමුව නග්නව. ඊට පස්සෙ ඔවුන්ට පුංචි කොළාත්තක් එල්ලුවා. ඊට පස්සේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයන් මානව සංහතිය දියුණු වේගෙන ආවා. සිවිලයිසේෂන්ස් නේ සිවිලයිස්ඩ් වුණා කියලායි. දැන් ඒකෙත් මුදුන් පෙත්තේ අපි ඉන්නවා. තාක්ෂණයක් දියුණු මනුෂ්‍ය ශිෂ්ටාචාරය හොඳටම දියුණුයි. දැන් මොකද වෙන්නේ? අර දිගට හොඳට අඳපු අඳුම ආපහු කොට වේගෙන යනවා. දියුණුයි. බලන් ගියාම ආපහු ආදම් මේවගේ தත්ත්වෙටම තමයි අදපත් වෙලා තියෙන්නේ. එතෙන්ටම ගිහිල්ලා. ඒ කියන්නේ අර පුංචි ඇඳුමටම ගිහිල්ලා තියෙන. දියුණු වෙනවා කියලා මිනිස්සු ආඳින රෙදි ටික අඩු වෙලා තියෙනවා. දැන් බලන් ගියාම ආපහු කැරකිලා අපි ඒ තැනමයි. ඒ කියන්නේ අපි ඒක අධ්‍යාත්මික ලෙස ගත්තේ නැත්නම් අපි ජීවිතේ එකම තැනමයි. මේක ජීවිතේටත් ලොකු පාඩමක්. එතකොට අපි කිතූපත දිහා ඒක දිහා මනුස්ස මට්ටමින්ම බැලුවා.
අපි මේ අවුරුදු 2000ක සිද්ධියක් සිහි කර කර යනවා. නේ අපේ සරල විදියට එහෙම නෙවෙන්නේ සිහි කරන්නත් කියන්නේ 25 වෙනිදා රැයට නම් සිහි වෙන්නේ නැහැ. මොකවත්. 25 උදේ 24 රැය උදේට ස්වාමීන් වහන්සේව සිහි වෙනවා. එතකොට 25ත් උදේ පූජාව තියෙන ඇයට සිහි වෙනවා. 12න් පස්සේ Holy Spirit නැත්නම් සුද්ධෝ ස්ප්‍රීතෝ නැති වෙලා වයින් ස්ප්‍රීතෝ ඇතුළට එනවා. එතනින් පස්සේ සෙලීම කිසිම සිහියක් නැති ගානට යනවා අසිහිය වෙනවා. ඒක නිසා ඒ අසිහිය උණු තැන තමයි උන්වහන්සේගේ මේ ගමන ගැන අපිට තීරමක් නැත්තේ. සතුටු වුණාට වරදක් නෑ. අපි කලිනුත් කිව්වා අපි අන්තවාදී ලෙස නෙමෙයි මේ දකින්නේ. මේක අන්තවාදී දෙයක් නෙමෙයි. නමුත් අපි දකිනවා තේරුමක් ඇතුව උන්වහන්සේව අපි අදහන්න ඕනේ. තේරුමක් ඇතුව. ඉස්සර වගේ කියන දේ අදහගෙන නෙමෙයි. මොකද දැන් දියුණු නිසා මිනිස්සයා මානවය ගොඩක් දියුණු හැම පැත්තෙම. එහෙනම් අර කවුරුත් කියන හින්දා නෙමෙයි. කතෝලික වුණු හින්දා ක්‍රිස්තියානි වුණු හින්දාත් නෙමෙයි. විකිතෝපද සමරන්නේ. ඒකෙන් මගේ ඇතුළාන්තයට ගැඹුරකට යන්නට මඟ පෑදෙන නිසා. ගැඹුරකට යන්න මඟ පෑදෙනවා. ඒකයි උන්වහන්සේගේ උපතට අපි මෙච්චර සූදානම් වෙන්න කියන්නේ. මොකද ඒ උපත ඊළඟ 2022 පුරාවටම ඒ ප්‍රීතිය මට දැනෙන්න ඕන. නැත්තම් තේරුමක් නෑ අපි උපතක් සමරලා. ඒ නිසා සරලවම කියනවා නම් සරල ලෙස යන්නේ උපතට. ඒ උපත ඇඳුම් පැළඳුම් වලින් පෙන්නනවා වගේම ඇතුළාන්තයෙන් පෙන්නන. එතකොට තමයි ඇතුළාන්තයෙන් තියෙන ප්‍රීතිය බාහිර සතුටක් ලෙස අනිත් අයට පේන්න ගන්න. සරිත් අපි දැන් ආයේ මා වැඩසටහනෙන් හම්බෙන්නේ නත්තල පහුවෙලානේ 25 වෙනිදා පහුවෙලා. මට මේක निराකරණය කරගන්න ඕනේ කියලා හිතුවා. චරිතුත් ඕක ඔයිට කලින් සතියක මේ පියදුමත් එක්ක මේ පොඩ පැහැදිලි කරගත්තා. දැන් මේ 39 වෙනි වගන්තියේ ඉඳලා පියදුමිනේ අපි එලිසබෙත් තුමී කතන්දරේ දිහා බලපුවම එලිසබෙත් තුමිය මේ මරියානන්න දැකලා බොහොම ලස්සනට කියනවා මේ මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? ඇය එලිසබෙත් තුමිය සමිදානන් වහන්සේව ඇගේ කරගත්තා. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මා කවරෙක්ද? දැන් 25 වෙනිදායින් පස්සේ අපි 24 රෑ වෙන්න පුළුවන් 25 උදේ වෙන්න පුළුවන් පූජාවට ගිහිල්ලා පල්ලියේ දොරවල් ටික වහනවා. අර ගීතිකාවක් ලස්සනට තියෙන චරිත නේද? නැත කිසිවෙක් දෙව් මැදුරේ ඔබ පමණය ගව ඔරුවේ. හරිද? ඔය වගේ තමයි. එතකොට දැන් බාහිරෙන් අපි කාලා බීලා ලස්සනම ඇඳුම් පැළඳුම් මැඳලා තෑගි බෝක අරගෙන නෑදෑයෝ හම්බෙලා තියෙන විදිහට හරි මේ අවුරුද්දොන්න අපි නත්තල සැමරුවයි කියලා කියමුකෝ. හැබැයි මගේ සමිදානන් වහන්සේ එලිසබෙත් තුමියට හම්බුණා. දැන් මට මගේ සමිදානන් වහන්සේව අතහැරිලා නම් පියතුමිනි. මගේ යාඥා ජීවිතයේ දවස් ටිකට අතහැරිලා නම් 24 25 26 මගේ යාඥාව නැත්තම් මේ උන්වහන්සේගේ උපත සමරන දවසේ මම යාඥාවෙන් දේවතාත්තට එක කතා කරේ නැත්තම් මං හිතනවා මගේ සමිදානන් වහන්සේව මට අතහැරිලා මං ගව ඔරුවේ උන්වහන්සේව බලලා ගෙදර ඇවිල්ලා කියලා. කොහොමද අපි මෙදා අවුරුද්දේ නත්තලෙට යාඥාමය පරිසරයක් මගේ ඇතුලේ හදාගන්නේ? එහෙම කරන්න බැරි වෙන වෙලාවෙත් කොහොමද අපි එහෙම නිර්මාණය කරගන්නේ? ඇත්තම දැන් අර සමාජය විසින් දාලා තියෙන එහෙම හුඟක් අය ක්‍රිස්මස් නයිට් ගෙවන්නේ. සමහරවල් පල්ලි යන්නෙත් නැහැ හුඟක් අය. සමහර අය පල්ලි යන්නේ දැන් හෝටල් එකේ ගෙවනවා. ෆුල් නයිට් එකක්. DJ party clubbing සේරම තිබිලා එහෙම තමයි නත්තල සපරන්නේ. මේක පුදුම නත්තල. ඉතින් මේ ඔබ කිව්ව දේ හරි. නත්තලක් සමරන්න නම් يعني කාගේ උපන්දිනයක් අපි සමරන්න නම් එයා අපේ කවුරු හරි වෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ නිකන් කාගේ හරි උපතක් අපි මේ හෙන ඉහලින් සමරනවා. ඒ කෙනාව අපි දන්නේ නැහැ. එතකොට උන්වහන්සේ මගේ නම් නත්තලේ ප්‍රීතිය නැති වෙන්නේ. එලිසබෙත් තුමීට උනේ ඒක. හැබැයි උන්වහන්සේ මගේ වෙලා නැත්තම් අපේ වෙලා නම් අපි ඔහේ පොදු නත්තල සම්බන්ධලා යනවා. එතකොට දැන් මගේ උනායට ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ උනායට ඒක විශාල නත්තලක්. විශාල ප්‍රීතියක්. නමුත් මගේ උන් නැති අයට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක් නිකන් උපතක් හොඳයි හොඳයි. එහෙම කියලා අපි සාමාන්‍යයෙන් කියලා තියෙනවා. ඒක සාමාන්‍ය එකක්. ඒක හොඳයි උපතක්. ඒක නිසා පළමුව මේ අත්දැකීමට එන්න ඕනේ. උන්වහන්සේ ගැන දැන ගැනීම නෙමෙයි. උන්වහන්සේ ගැන දන්න ඕන කෙනෙක්ට ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. පොතපත කියවලා Facebook එකට ගියත් මිනිහෙකුට
ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න පුළුවන් එච්චර ලිපි දවසකට ෂෙයා වෙනවා. විශාල ලිපි ප්‍රමාණයක් උන්වහන්සේ ගැන ඉන්ටර්නෙට් එකට ගියොත් ඕනි තරම් ජුදා ඉතිහාසයේ සියල්ල එනවා. හැබැයි උන්වහන්සේව දැන ගැනීම පෞද්ගලික කළ යුතු දෙයක්. ඒක පුද්ගලික කාරණයක්. දැන් දේවස්ථානට ගිහිල්ලා එනකොට උන්වහන්සේ කියනවා යන්න පියතුමා කියනවනේ යන්න සාමය රැගෙන ප්‍රේමෙන් ජීවත් වෙන්න. සාමය රැගෙන කියන්නේ ස්වාමීන් වහන්සේව අරගෙන ප්‍රේමෙන් ජීවත් වෙන්න. ගිහිල්ලා රණ්ඩු කරන්න එපා, වලි දාගන්න එපා, ආදරෙන් ජීවත් වෙන්න. දැන් ඒතර ප්‍රායෝගිකව උන්වහන්සේ ගෙදර ගෙනාවේ නැත්තම් ගවලනේ ඉන්නේ මැටියෙන් හදපු ජේසුස් වහන්සේ මිසක් මගේ හදවතට ආපු අත්දැකපු ස්වාමීන් වහන්සේ නෙමෙයි. ගවලනේ අපි ගෙදර ගවලනේ තියන්නේ. මේ ගෙදර ගවලනේ තියන්නේ. එතකොට මේ අධ්‍යාත්මික ගවලන හදන්න ඕනේ. අපි දරුවන්ට පෙන්නනවා ලස්සන ගවලන හදලා මේක හදලා. එතකොට ඔය අපි කියන 25 වෙනිදාට 25 වෙනිදාට තමයි හොඳ ධර්ම දූත කාර්යයක් කරන්න පුළුවන් දවස. ඒ හුඟක් අය එනවා. සුබ නත්තලක් කියනවා. සුබ නත්තල. කිතුණු නෝනා එනවා. ඔයාලට නත්තල් නේද සුබ නත්තල. සුබ නත්තලක් ඔයාලට. ඒතකොට මොකද දන්නවද මේ නත්තල? එහෙම අහන්න පුළුවන්. දැන් අපේ ගෙදර ඉන්නකොට මට මතකයි අපේ පැත්තෙන් අපේ තමා කතෝලික අනිත් තුඟක් අය වටේම බෞද්ධ. ඇත්තටම අපි විතරයි කතෝලික. දැනටත් එහෙමයි මහා ගෙදර. ඉතින් ඒ වටේ පිටේ ඉන්න පුංචි දුවල පුතාලා ඒගොල්ලෝ කාඩ් එකක් හදාගෙන අපිට එනවා. ඉස්කෝලෙන් කියලා දීලා ඒගොල්ලෝ කාඩ් එකක් හදන්න නත්තල් කාඩ් එක. එයාලා ඉතින් ලස්සන පුංචිට දන්න විදිහට ලියනවා. නත්තල් ආසිරි සුබ පැතුම් එහෙම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා. එතකොට සමහර අය ළමයින් අරන් එනවා අපේ ගෙදර. අරන් ඒ වෙලාවන මොකද අපි මේ ආවේ මේක මේ බබාලට බලන්න ඕනේ කියලා මේක පැහැදිලි කරන්න. රජතුන් කට්ටෝ කවුද? මේ ජේසුස් වහන්සේ කවුද ඉන්නේ? මේ කවුද බැටළුවා? මේ කවුද? මේ ගහ හැදුනේ ඇයි? මොකද? මේක සුභාසනය දෙන්න පුළුවන් මොහොතක් තව කෙනෙකුට. ඒක නියම ක්‍රමවේදයක් ඇත්තට. දැන් ගෙදරකට ආවත් එහෙම කෑම ටික අහින්න අද කෑම ටිකක් කාලා යන අපේ ඉතින් ඇයි නත්තල් නිසාද අපටත් දෙනවද? ඇයි අපි බෙදා ගන්නවා? ඒතකොට එතනත් යම්කි ධර්ම දූත කාර්යයක් කරන්න පුළුවන්. ඒ වගේම පවුලේ අය ස්වාමීන් වහන්සේ ගැන කතා කරයි. ඒවකට නත්තල එහෙම සමරන්නේ නැති. කිතුපත ස්වාමීන් වහන්සේගේ කාලේ සමරන්නේ නැති. මෙහෙම ජේසුස් වහන්සේ වැඩම සිටියා මේ වගේ දේවල් කළා මේ වගේ දේවල් වුණා මෙහෙම වුණා ඒගොල්ලෝ කියන්නේ. නේ එහෙම ලස්සනට බෙදා ගන්න නැති. ඒ නිසා මේ නත්තලත් උන්වහන්සේ ගැන බෙදා ගන්න. අපි වෙන කෙනෙකුගේ නත්තලක් නෙමෙයි සමරන්නේ. අපේ කෙනෙක් මගේ ජීවිතේ මගේ කෙනෙක්. එතකොට නියම නත්තල සමරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මගේ වෙන තොරාවට කිසිම කෙනෙකුට කවදාවත් මේ පොළවේ සැබෑ නත්තලක් සමරන්න බෑ. අපි බර්ත්ඩේ එකට යද්දි තෑගි අරන් යනවනේ. ඔව්. මේ නත්තලට අරන් යන්න තියෙන තෑගි ඒ අපි අරන් යන්නේ බර්ත්ඩේ එක තියෙන කෙනා කැමති තෑගිනේ පියතුමිනේ අපි අරන් යන්නේ. එතකොට ජේසුස් අපෙන් අහන්නේ ඔබ මේ රෑ 12ට පල්ලි ගියාද කියන එකටත් වඩා මං කුසගින්න හිටියා මට ඔබ කැම ටිකක් දුන්නාද? මං පිපාසයෙන් හිටියා ඔබ මට වතුර ටිකක් දුන්නාද? මං අඳින්න නැතුව හිටියා ඔබ මට අඳින්න දුන්නාද කියලා. ඒ නිසා මම හිතනවා ජේසුස් ඉන්න තැන හරියට හොයාගමු. ඉන්න තැන හොයාගෙන අපි නත්තල් තෑග්ග අරගෙන යමු. ඔව් අර මර්සලින්චාකට පිටුමා ලස්සනට කිව්ව එකයි මගේ නත්තල දුගියා බත් කන දාය. මගේ නත්තල වැරහැලි නැති වන දාය මගේ නත්තල පවපල්ලි යන දාය කියලා. ඒ හැමදේම වර්තමානයේට ගැලපෙනවා අනිවාර්යයෙන්. අපිට පුළුවන් විදියට අපි ඇත්තක් කරමු. ප්‍රායෝගිකකරණය කරමු. නත්තලේ. ඒ වගේම තමයි චතුර තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි දකිනවා මේ අර මේ පල්ලි යන්නත් ඕනේ හැබැයි. ඔව් ඒක කරන්න ඕනේ අන්තිමට. අපි කිව්වාගේ ඔව් පල්ලි යන්නත් ඕනේ. පල්ලි ගිහිල්ලා ඇවිදින් අර ටිකත් කරමු. මේ ඒත් එක්කම තමයි මේ සහෝදර මාධ්‍ය නාලිකාවල අපි දකිනවා නත්තලට ගොඩක් දේවල් තියෙයි හෙට අනිද්දා. නේ විශේෂයෙන් 25 වෙනිදාට විවිධ නත්තල් පාටි, නත්තල් සැනකෙලි අපේ රටේ කලා ශිල්පී මෙහෙම සමග නත්තල් තියෙයි. ඔව් මෙහෙම එක එක විදිහේ එක එක සමග නත්තල් ගොඩක් දේවල් තියෙයි. ඉතින් අපි ඒවා සංවිධානය කරන අය ඉන්න බලාගෙන ඉන්නවා නම් අහගෙන ඉන්න නම් බොහොම ආදරයෙන් ඉල්ලනවා මේ නත්තලේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා කියන එක බොහොම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා. ඔබ වගකිය යුතු නේ මාධ්‍යවේදීන් සහ නාලිකා විදිහට නත්තලේ නියමාර්ථය අපිට උකහා ගන්න පුළුවන් වෙන විදිහට හැම දෙයක්ම සංවිධානය කරන්න කියලා ඒවා වෙන එක හොඳයි. ඒ වගේ අර්ථයක් දෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
ඉතින් මගේ ප්‍රේමාන්තනේ අද දවසේ අපි වැඩසටහන ඉවර කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ නත්තලට ඔන්න මෙන්න තියෙන නත්තල දොර ළඟ හින හැනවා. මං හිතනවා අපි ගොඩක් දේවල් කතා පියතුමා පැහැදිලි කරලා දුන්නා මේ නත්තලේ එදා කතන්දරේ අද කතන්දරේ මේ අතරතුරේ මොනවද උනේ අපි කරන්න ඕනේ මොනවද අපි කොහොමද සරල භාවයේ තුල මේ ජේසුව අත්දකින්නේ කියන එක බොහොම අපූර්වට පැහැදිලි කරලා දුන්න මේ සති කිහිපය ඇතුලේ. ඉතින් මේ එළඹෙන නත්තල ඇත්තම ජේසුව හොයාගෙන යන්න පුළුවන් වෙන නේද? ඔව්. මේ වටේ තියෙන මාකටිං වලට අහු වෙන්නේ නැති නේ? නිරෝගී භාවය ලැබෙන හිතවල තියෙන දුක දුම්නස් හැමදේම පහ වෙලා යන සම්විදුන් තුල ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන. අර ජේසුස් කියන්නේ වචනය ඇතුලේ අර ඔබ දුකෙන් ඉන්නවා නම් මේ දවස්වල නොකඩවා යාඥා කරන්න. ඔබ සතුටින් ඉන්නවා නම් ප්‍රීතියෙන් ස්තුති ප්‍රශංසා කරන්න. එච්චරයි කරන්න කියන්නේ. එහෙම නත්තලක් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේටත් ප්‍රාර්ථනා කරනවා. එසේ වේවා. ඔබ වහන්සේටත් පුළුවන් අපේ දයාබර ප්‍රේක්ෂකයින්ට ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න මේ වෙලාවේදී. අපි සරලවම කිව්වේ මෙච්චරයි. නත්තල සමරන වටේයි තව කෙනෙකුට නත්තලක් වෙන්න. තව පවුලකට තවත් පුද්ගලයෙකුට පීඩාවේ තනිකමේ ඉන්න කෙනෙකුට නත්තලක් වෙන්න. නත්තලක් වුණොත් ඒ ප්‍රීතිය අවුරුද්ද පුරාවටත් මියදෙන තුරාවටත් පවතී. නත්තලක් වෙන්න ඔබ සියලු දෙනාටමත් ඒ ආශිර්වාදය ලැබේවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මෙහෙයවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ නත්තලක් වේවා. එසේ වේවා. ඉතින් මගේ ප්‍රේමාන්තරේ ඔබටත් අපේ ආදරය පිරිනමන ගණන් අපි වෙනුවෙන් ත්‍යාඥා කරන්න කියලා ඉල්ලන ගමන් අද දවසේ අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙනවා. ඊට කලින් මේ නත්තල ශුද්ධවන්ත නත්තලක් වෙන්න කියලා අපි වෙනුවෙන් මැදහත් වෙන්න කියලා පේතුමන්ට ආරාධනා කරනවා. අපි වෙනුවෙන් යාඥා කරන්න. අද දවසේ සුපුරුදු විදිහටම මේ කරුණාකාරණ අපිට ඊටාම සරලව බෙදාගත්ත මේ දවස් ටිකේ විශේෂයෙන්ම නත්තල ගැන ක්‍රිස්තුමන්ගේ උප්පත්තිය ගැන කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින වහන්සේ ස්තුතිය වහන්සේට ජේසුස් චතුර ඔබට ගොඩක් ස්තුතියි. අද අපි ගොඩක් දේවල් කතා කරා බෙදාගත්තා. වටිනවා. ඉතින් ඒ වගේම තමයි මසිත් මල්ලි ස්තුතිවන්ත වෙනවා අපිට ගායනයෙන් වාදනයෙන් සහාය වුණාට. ඔබ වහන්සේට ආරාධනා කරන අපි වෙනුවෙන් යාඥා කරනවා. මගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාසිත මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම්මනයි. පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක. පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමය. එතුමන්ගේ දයාව සිය බැතුමතුන් කෙරෙහි පරපුරෙන් පරපුරට පැතිරේ. උන්වහන්සේගේ දයාව අද දවසේ අපි ලැබෙනවා. ස්වාමීන් වහන්සේ තුල සැබෑ අධ්‍යාත්මික නත්තලකට තව කෙනෙකුට නත්තලක් වෙන්න තව කෙනෙකුට ප්‍රීතියක් වෙන්න උන්වහන්සේ අපිව සූදානම් කළා. අද දවසේ උන්වහන්සේට අපේ ආත්මයේ ශරීරයේ බාර දෙමු. මේ නත්තල තුලදී උන්වහන්සේගේ කිතු උපතේදී හදවත පෙරළුණු වෙනස් වුණු සැබෑ ආදරයෙන් පිරුණු සමාවෙන් පිරුණු ජීවිත ක්‍රමයකට ඇතුල් වෙන්න අවතීර්ණ වෙන්න අපිට බලය යදිමු. මොහොතක් උන්වහන්සේට යාඥා කරන්න මේ නත්තල ස්වාමිනී ඔබ වහන්සේගේ සැබෑ ප්‍රේමයෙන් පිරුණු සැබෑ සමාදානය ලැබුණු තව කෙනෙකුට ඒ සමාදානය දෙන සමාව දෙන ආදරය කරන්න පුළුවන් සමාව දෙන්න පුළුවන් හදවතක් අපි තුළ ඇති කරන්න ස්වාමිනී. අඳුර පා කරලා සාතන්ගේ ඒ මලපත් අයින් කරලා ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් පූර්ණ වූ හදවතක් ආත්මයක් ඇතිව මේ නත්තලට ඇතුල් වීමට අපි බලවත් කරන්න. ඔබ වහන්සේ අපිව මේ දවසේ සූදානම් කරන නිසා ආගමන කාලය තුල ඔබ වහන්සේ අපේ හදවත සූදානම් කරන නිසා ස්වාමිනී අපි තුල ලැබුම් ගන්න ඔබ වහන්සේගේ ආදරය තුල ලැබුම් ගන්න අපේ අතුලාන්තය පෙරලන්න ස්වාමිනී ආදරය ඔබ වහන්සේ දානය කරන නිසා ස්තුති ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්තුති වේවා. අපි මොහොතයි ස්තුති කරමු. උන්වහන්සේ මිනිසෙක් ලෙස මිනිස් බවගෙන දේවත්වයේ පස්ස කළා පොළවට වැඩම කළාට උන්වහන්සේ අපගේ වහල් ස්වභාවයෙන් නිවහල් ස්වභාවයට විමුක්තිය කරා ගෙන යන්න සුදාතන ජීවිතය කරා ගෙන යන්න බලවත් කරන නිසා ස්තුතියි ජේසුස් සමිඳුනි සාමේ කුමාරයාණනි ස්තුති වේවා ප්‍රශංසා වේවා ජේසුස් බිලිඳුනි ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලුයා 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 අපේ
හදවත් තුළ ඉපදෙන්න. අපේ ඇතුළාන්තයට සැබෑ නත්තලක් දානය කරන්න. ස්වාමිනේ අපි බලවත් කරලා සුවපත් කරන නිසා අපි වාසයේ ස්තුති කරන නමස්කාර කරනවා. හාලෙලුයා නමස්කාර වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා. ස්තුති පියාණනි මේ කීදප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර පරාක්‍රම දේව මහමෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශදාත්මයානෝද ඔබ සමාශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසේක්වා. ආමේන්. මක්නිසාදයක් රාජ්‍යද බලයද මහිමේද සදාටම වහන්සේගේ.